නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පාස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහිති ඉමේහි චෛහි ගුණේහි සමන්නාගතං ධම්ම රතනං සරණං ගච්ඡාමි ධම්ම රත සිරසා නමාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්න භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගල ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝ රතනං සරණං ගච්ඡාමි සංඝ රතන සිරසා නමාමි ඒතේන සච්ච වජ්ජේ දුක්ඛාෝපසමෙන්තු තේ ඒතේන සච්ච වජ්ජේ භයාෝපසමෙන්තු තේ ඒතේන සච්ච වජ්ජේ රෝගාෝපසමෙන්තු තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි පින්වත්නි ඔබ සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තබා ගත්තේ කිං සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය කියන්නේ කුමක්ද පින්වත්නි අප මේ මාතෘකාව යොදාගන්නේ සත්‍ය ගවේෂණය නොකර තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දකින්න බෑ සත්‍ය තුලින් තමයි අපි දකින්නේ ඒ නිසා සත්‍ය ගවේෂණය කළ යුතුමයි එතකොට පින්වත්නි ලෝකේ අප පිළිගත්තු ලෝකේ ප්‍රඥප්තිය හරහා නැත්නම් පැනවීම හරහා අපි පිළිගත්තු ලෝකේ අපි සත්‍යය කියන්නේ මේ මස්සෙන් දක්වපු දෙයට
මේ කනෙන් අහන දෙයට, නාසයෙන් ගනු ලබන ගඳ සුවඳට, දිවෙන් ගනු ලබන රසයට, කයෙන් ලබන ස්පර්ශයට, ඒ කරුණු පහම එකතු වුණාම අරූප ධර්මයක් වශයෙන් මන ධම්ම කියනවා. මේ කරුණු හය තමයි අපි සත්‍යය කියලා පිළිඅරගෙන තියෙන්නේ. මේ තුල තමයි පින්නත්නි දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ, මෝඩයෝ මේ කියන කොටස් හතරම ඉන්නේ මේ සත්‍ය තුල. ඒ නිසා ඔබ තේරුම් කරගන්න ඒ ප්‍රඥප්තියේ පැනවීමක් හැරෙන්න මේ හැම කෙනෙක්ම තථාගත දර්ශනය හරහා නම් මෝඩයෝ නෙවෙයි. සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ එක්කෙනෙකුට අධිකාරියක් කළ දීලා නැහැ. හැම කෙනෙකුටම මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ බුදුන් දකින්න පුළුවන්. මිනිස්සෙක් වෙලා නිවන් දකින්නවා කියලා කියන්නේ මැරලා ගිහිල්ලා දකින්න එකක් නෙමෙයි. මේ අවස්ථාවේදීම බුදුන් දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකයි මම පැහැදිලි කරලා පෙන්නන්නේ. ඒකයි මේ අද ගත්තාම ලෝකේ ලංකාවේ මුළු ලෝක ධාතුවම ගත්තාම මේ ලෝක ධාතුව තුල මේ බුද්ධ ධර්මයට විශාල ගෞරවයක් පවත්වනවා. ඒ ගෞරවය පැවැත්වීම නිසා අද මේ ශ්‍රී ලංකාව තුලත් පිටරවලුත් ඇවිල්ලා පිටරට ඇත්තොත් ඇවිල්ලා මේ තුන්රුවන් එහෙම තෙමගුල සමරනවා. නමුත් පින්වත්නි අවාසනාව තෙමගුල කියන්නේ මොකද්ද කියලා ඔබලා දන්නේ නැහැ. ඔයතු කියන තෙමගුල තමයි සීදුවැ කුමාරගේ උප්පත්තිය, බුදු වීම, එමෙතන පිරිනුවම් පෑම. ওই විදිහටයි තෙමගුල කියන්නේ. නමුත් ඒක නිසා කුඩා දරුවෙන් ඉඳලා මහල දක්වාම මේ පැවිදිවත් උනත් මොකද කියලා දන්නේ නැහැ බුද්ධහම. බුද්ධහම කියන එක පරම සත්‍යයක්. සත්‍ය ලෝකේ තියෙන එකයි. සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ ඉන්ද්‍රිය පිළිගත් සත්‍ය නෙමෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන මේ නිදහස් වෙච්ච සත්‍යයක්. ඒ සත්‍ය ලෝකේ තියෙන එකයි. හතර පහක් නෑ. ඒ ලෝකේ තියෙන සත්‍ය එකයි. ඒ සත්‍ය තමයි අපි දකින්න ඕන. ඒක එකම සුදුසු තමයි මිනිස්සයා. මිනිස්සයාට පුළුවන් බුද්ධත්වය ලබා ගන්න. ඒක කාටවත් තහනම් කළා නෑ. ඒක අනුන්ට දෙන්නත් බෑ. මේ බණ කිව්වට ලැබෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න. එතකොට ඒක මේ කරුණ කියා දෙන්නේ ඔබ තුලින්ම ඔබම දකින්න ඕන. හැබැයි ඔබ තුලින් ඔබව දකින්නේ කිව්වත් ඒක ප්‍රඥප්තිය හරහාම මම මේ කතා කරන්නේ. ඔබේ කියලා කියනවත් මමේ කියලා කියනවත් දෙයක් බුද්ධහමේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරපු සියලුම බුදුරු දේශනා කරන්නේ ඒසෝ මග්ගෝ න අත්ථ න අඤ්ඤා. තමන් කියලා කෙනෙක් හෝ අනුන් කියලා කෙනෙක් තථාගත දර්ශනය නැහැ. ඉතින් මේක පැහැදිලි වෙන්නේ නැත්තම් මේක පැහැදිලි වීමට තියෙන බාධාවල් තමයි මම මතු කරලා පෙන්නන්නේ. පින්නත්නේ අපි මේ හැම කෙනෙක්ම ආමන්ත්‍රණය කරන්නේ දැන් මම කියලා. මගේ කියලා. එහෙනම් අපි අපේ මේ විදිහේ වචන වලින් අපි කතා කරලා ප්‍රඥප්තිය හරහා තථාගත දර්ශනීය තුල එහෙම දෙයක් නැහැ. මම මගේ කියලා කතාවක් නැහැ. මමත්වයෙන් තුරයි බුද්ධහම. ඒක පැහැදිලි කරපු පෙන්නව තැන කරණීය සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. නමුත් ඔබලා ඒක තේරුම් කරගත්තේ නැහැ. කරණීය සූත්‍රය ඔබලා කවුරුත් දන්නවා. එතන කරණීය සූත්‍රයේ මෙන්න මෙහෙම ගාතාවක් තියෙනවා. තිත්තං චරං නිසින්නෝවා සයනෝවා. ඔය කරුණු හතරට කියලා. යාව තස්ස විගත මිද්දු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදම් ආහු ඉදමාහු. මෙන්න මේ කියන ගාථාවේ මේ සම්මා සම්බුදුරන් වහන්සේ ප්‍රකාශ කර සත්‍ය තමා තුළ පිහිටව ගන්න ඕන. තමන් මේක හරි උත්සාහයක් ගන්න ඕන. උන්වහන්සේ බුද්ධ학ම තථාගත දර්ශනය කියන එක බොහොම පැහැදිලි කරලා පෙන්නනවා. ওই ගාථාවේ. තිට්ඨං කියලා කියන්නේ කුමක්ද? තිට්ඨං කියන්නේ ප්‍රඥප්තියෙන් ගත්තාම අපි මේ වාල් වෙලෙන ඉරියව්වට. කොතනක හෝ උටුවක හෝ ඇඳක හෝ සිමෙන්ති කඩලක හෝ මොකනකම නැහැ වාල් වෙලෙන ඉරියව්වට කියන්නේ තිට්ඨං කියලා. චරං කියන්නේ ගමන් කරන ඉරියව්ව. නිසින්නෝවා කියන්නේ හිටගෙන ඉන්න ඉරියව්ව. සයනෝවා කියන්නේ ඇලවෙන ඉරියව්ව. අපි ඉරියව් හතරක් පවත්වනවා. යාවතස්ස විගත මිද්දෝ කියන්නේ තද නින්දෙන් අවදි වෙලා.
මෙන්න මේ තදනින්දෙන් අවදි වෙලා කියන තැනට ගන්නකොටම අපි අවදි වුණේ සත්‍යයට නෙවෙයි. අපි චින්තනය හරහා අවදිනේ ප්‍රඥප්තියට. හොඳට තේරුම් කරගන්න. ඒ නිසා අපි සත්‍යයට අවදුනේ නැහැ. සත්‍යයට අවදි වෙන්න නම් තව තැනක් එහා තියෙනවා. සත්‍ය ලෝකෙ තියෙන එකයි. ඒ සත්‍ය හැමෝටමයි තියෙන්නේ. ඒතර මිනිස්සයා ඒකට සුදුස්සා. සියලුම තථාගත සම්මා සම්බුදුන් වහන්සේලා එක පෙන්නනවා මිනිස්සෙක් බුදු වෙන බව. මිනිස්යන්ට බුදු වෙන්න අයිතියක් තියෙනවා. බුදු වීමට අයිතිය කියන්නේ බුදු සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ උප්පත්තිය ලබාගෙන එන කෙනෙක් නෙමෙයි. මව් කුසෙන් බිහි වෙන කෙනෙක් නෙමෙයි. සම්මා සම්බුදුන් වහන්සේ. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ බිහි වෙච්ච කෙනෙක් නෙමෙයි නම් උපන්න කෙනෙක් නෙමෙයි නම් කවදාවත් මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මරණයකුත් නැහැ. ඒකට උප්පත්තිය මරණය නැති දහමක් තියෙන අපිට දැන් මෙතන කියනවා තිත්තං කරන් නිසින්නෝමා සානව යාවතස්ස විගත මිද්දු ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ. දැන් උතන කාරණේ පෙන්නලා තියෙනවා. මේක පාලියෙන් කියුණාට මේක තෝරලා දුන්නා නම් ඕන කෙනෙකුට තේරෙනවා. මොකද කිව්වේ? බුදුහාමුදුරුවෝ පෙන්වනවා බ්‍රහ්ම විහාරයේ ඔබලා ඉන්නේ. එතකොට ඔබලා බෞද්ධයෝද කියලා හෙව්වොත් මම කියන්නේ නැහැ ඔබලා බෞද්ධයෝ කියලා. ඇයි? ඔබලා පිළි අරගෙන තියෙන උප්පත්තිය ඔබලා පිළි අරගෙන තියෙන මරණය. ඒතකොට බෞද්ධයෙක් නෙමෙයි. ඒ මොකද්ද ඒක පැහැදිලි කරලා වෙනවා. ඒ ඔබලා ඉන්නේ බ්‍රහ්ම විහාරයේ. බුද්ධ විහාරයට උප්පත්තියක් මරණයක් නැහැ. මේක හොඳට පැහැදිලි වෙන්න ඕන. මේ තෙමුගුල සමරන්න නැතුව බෑ. තෙමුගුලනේ. ඒතකොට මෙවැනි සත්‍යයක් ලෝකෙ පෙන්නපු සියලුම බුදුවරු එක හා සමානයි. ඒතකොට අපිටත් බුදු වෙන්න පුළුවන්. කිසි කෙනෙකුගේ ගුරු මුස්තියක් අපිට අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මේ කියපු කරුණු ඒ තථාගත දර්ශනයේ දේශනා කරපු ධර්ම අපිට නිවැරදිව බලන එක විතරයි. ඉතින් බලනවා කියන එකෙන් අදහස් කරන්නේ එන්න බලන්න කියපු තැන. එන්න අහන්න කියන තැනම තමයි දැන් ඔබලා ඉන්නේ. දැන් බණ අහනවා. අහුවාම එතනින් අසූ පිළිතුරෙන් ඇති බව තියෙනවා. එතනින් ඔබට ධර්මය ලබා ගැනීමට සුදුසුකමක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ආලෝකයක් යහන කොහොමද? හරි. ආලෝකයක් යහන්නේ කොහොමද සත්‍ය දකින්නේ? හරි. එතකොටදී යක්ෂයෙක් නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ විදියට. ප්‍රඥප්තියෙන් යක්ෂයෙක්. බුදුන් දකින්න නම් පළමුවෙන්ම කව ඇසීමෙන් ප්‍රඥාව ලැබෙනවා කියලා. සුසුසා ලැබතේ පඤ්ඤා. එතකොට ඇසීමෙන් ලැබෙන ප්‍රඥාව තමයි ඉන්ද්‍රිය පිළි අරගෙන ඔබේ දැනුම දාර්ශනිකව, විද්‍යාත්මකව, බුද්ධිමත්ව නිවැරදිව හිතන්න පුළුවන් කපලවන එක. ඒකට ඔබලා ඒ යටින් බලනකොට ඒ தත්ත්වය දීර්ඝව බලන්න වෙනවා. අද ඉඳලා නෙවෙයි දිගටම අරගෙනවා. ඇයි? ඔබලා මිනිස්සෙක් වුණා. මිනිස්සෙක් වෙන ශක්තියක් තියෙන්න ඕන. සත්තු අතරින් මිනිස්සෙක් කියන සතා උතුම් සතෙක්. මිනිස්සයාට පුළුවන් බුදු වෙන්න. එහෙනම් මිනිස්සයා බුදු වෙනකොට ඒක මිනිස්සයා කියලා බුදු වෙනකොට ඔය අතර තේරෙන්නේ නැහැ. මනුස්ස භූතං සම්බුද්ධං. මනුස්ස භූතං සම්බුද්ධං. සම්මා සම්බුදු වෙන්නේ කවුද? මනුස්සයාගේ ස්වરૂප තියෙන භූත කොටාස. පුද්ගලෙක් නෙමෙයි. පුද්ගලෙක් වෙන්නේ නැහැ. එතකොට මේ අපිත් මේ මහා භූත වලින්, ඒ කියන්නේ මහා භූත කියන්නේ පස්, වතුර, සුළඟ, යෙන්න, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔය කියන සුද්ධාෂ්ටකයේ තමයි අපිට මාතෘත්වයේ ආරම්භ දීලා තියෙන්නේ. නමුත් මේ එකක්වත් අපට ඕන විදිහට පවතින්නේ නැහැ. මේ තමයි ලෝක ස්වභාවය. මේක මම මගේ කියන දෙයක් නෑ. අපේ ඉගෙනගත්තු දහම අනුව වේදාන්ත ධර්මය හරහා මමත්වය අපිට තියෙනවා. ඇයි? අපි කාලයට රත් වෙලා ඉන්නේ. තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්ම කාලය නෑ. අකාලිකෝ භගවතෝ ධම්මෝ. අපි নমස්කාර කරයිතෙන්ට. එතකොට අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් තොරයි තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය. ඇයි එහෙම දේශනා කරන්නේ? ඇයි එහෙම දේශනා කරන්නේ? අපි ඉගෙනගෙන තියෙන ධර්ම අනුවයි මේ කතා කරන්නේ. නැත්තම් එහෙම කතා කරන්න ඕනේ නැහැ. ඇයි එහෙම අපේ ඉගෙනගෙන තියෙන ධර්ම සත්‍ය පුද්ගලෙ පිළිගත්තු ධර්ම. හොඳ තේරුම් ගන්න. ඒතර සත්‍ය පුද්ගලෙ පිළිගත්තු ධර්ම තියෙන්නේ බ්‍රහ්ම විහාරය.
එතකොට සතර ඉරියව්ව පවත්තලා බ්‍රහ්ම විහාරයේ ඉන්නවා. මොකද මේ බ්‍රහ්ම විහාරය කියන්නේ? මෛත්‍රිය, මෙත්තාව. අනිත් එක තමයි කරුණාව. අනිත් එක තමයි මුදිතාව. අනිත් එක තමයි උපේක්ඛාව. මේ සතර බ්‍රහ්ම විහාරය. මොකද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ සතර බ්‍රහ්ම විහාරය තමයි එදා වේදාන්තර දියුණු සමාජයේ වැඩි වෙයි. ඒතර මේ ධර්ම නරක නෙමෙයි. මේවා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරේ නැහැ. නමුත් බුදුහාමුදුරු මෙතන නිවැරදි කරා. ඒ නිවැරදි කරපු එක තවමත් ඔබලා දන්නේ නැහැ. මොකද්ද නිවැරදි කරේ? ඒතර Hindu ධර්මය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම යම් කෙනෙක් වඩනවා නම් ඒක බෞද්ධයෝ විතරක් නෙමෙයි බෞද්ධයෝ නොවන අයටත් හැම කෙනෙකුටම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න පුළුවන්. නමුත් මේ හැම කෙනෙක්ම වඩන්නේ ඒ ධර්මයේ වඩන්නේ උතරින් දෙගෙනද? කාලත්‍රය පිළිඅරගෙන. අතීත වර්තමාන අනාගත කාලත්‍රය පිළිඅරගෙන. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පවත්වන නම් උද්ධං අදෝච තිරියංච අසම්භාදං අවේරං. අන්න පින්නනවා. උද්ධං අදෝච තිරියංච අසම්භාදං අවේරං. අවෛරය කියන්නේ මෛත්‍රිය. එහෙනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන කිව්ව කොහමද? උඩයට හරහා නැතුව. මේ උඩයට හරහා නැතුව ඒ සියලුම බුදුරු දේශනා කරන්නේ මෙත්තා කරුණා මුදිතා පවත්වන්න උඩයට හරහා නැතුව. මොකද මේකේ තේරුම? ඒකට උඩයට හරහා අපිට තේරෙන්න පින්නත්. මම කියලා ගත්තාම මගේ ඉඳලා උඩ. ඒකට අද ඉදිරිපත් කරනවා. ඒකට උඩ කියන්නේ මොකද්ද? අපිට පැනවීම හරහා කියන උඩේ කියන්නේ අපේ දෙමව්පියෝ. අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරු. ඊටාම බුද්ධිමත් අය. අපිට අනුශාසනා අවවාද කරන අය. ඒ අය අපි අරගෙන කියනවා. අපි දානවා ඉහළටම දාලා උඩ කියලා කියනවා. ඒකට අපේ පහළ කට්ටියට අපි ගත්තේ කවුද? දසිදස්සෝ. වැඩකාරයෝ. ඒ වගේ කට්ටිය අපේ කට්ටිය පහළට අපි අරගන්නවා. ඒකට මේ හරහට ගන්නේ කවුද? මේ සමාජය. මේ විදියට මේ ප්‍රඥප්තිය පනවලා තියෙනවා. දැන් අපි අවිවොත් කියන්නේ උතුම් කෙනෙකුන් අපිට කියන්නේ මේ උඩයට හරහා කියන්නේ නැතුව මෛත්‍රී කරන්නේ කිව්වොත් අපිට කියන්නේ ওই කතාව. එතෙන්දි පින්නත් නේ බුදු ධර්මය අහුවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ දේශනා කරන්නේ. උඩයට හරහා සම්මා සම්බුදුරන් වහන්සේට නැහැ. ඒ කියන්නේ මමත්වය නැහැ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තුල මමත්වය නැහැ. මම මගේ කියන දෙයක් නැහැ. ඒක තමයි ඒසෝ මග්ගෝ න අත්ත න අඤ්ඤා. දස්ස නස්ස විසුද්ධිය. මේක පැහැදිලි වෙන්නේ දර්ශනයෙන්. දැන් අපි ඉන්නේ චින්තනය තුල. මතක තියාගන්න. මේ චින්තනය තමයි බණහන්නේ. දර්ශනයට එන්න ඕන. ඒක දර්ශනයට නැහැවිලා කවදාවත් මේක පැහැදිලි වෙන්නේ නැහැ. දර්ශනයට යම් කෙනෙක්පත් වුණා නම් ඒ තැනත්තා පළවෙනිම සම්මා දිට්ඨිය ලබා ගන්නවා. ඒක හරියම ලේසි වචනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කවුරුත් කියනවා. ඔතන ප්‍රකාශ වෙන්නේ වේදාන්ත ධර්ම විතරයි වතුගත්තේ. සම්මා දිට්ඨිය කියන වචනේ මමත්වය තුළ පවතින ධර්මයක් නෙවෙයි. අසකරන නාසයේ දිවසාරයේ මන ඒ ධර්මයෙන් නිදහස් වුණාමයි ඔබට සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. එතන මමත්වය නැහැ. අද බොහෝ කට්ටිය කියන්නේ මම සෝතාපන්න වුණා. මම සක්‍රුදාගාමී වුණා. මම අනාගාමී වුණා. මම රහත් වුණයි කියලා කියනවා. පට්ටපල් බොරු.